ලියා ගන්න මාතෘකාව ලියා ගන්න පුතේ අනුපාත 21 වෙනි පාඩම 21 වෙනි පාඩම අනුපාත තමයි මාව පැහැදිලිව ඇහෙනව නේද? ඒ ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් බලන්න තාම කැඩි කැඩිද ඇහෙන්නේ? ඒ දැන් නම් හරි. අනිත් පැයට කොහොමද? ඇහෙනවද? හරි පුතේ හරි. හරි අනුපාත පුතේ අනුපාතයක් කියන්නේ ඔන්න අහගන්න දැන්. පුතේ අනුපාතයක් කියන්නේ ඔයගොල්ලන්ට මම සරලම උදාහරණයකින් මතක් කරන්නම්කෝ. අනුපාතයක් කියන්නේ මොකද්ද? පුතාලා දන්නවා අපි හිතමුකෝ පාරට කොන්ක්‍රීට් දානවා කියලා. පාරකට කොන්ක්‍රීට් දානවා. කොන්ක්‍රීට් දාද්දී ඕන වෙන දේවල් මොනවද කියන්න බලන්න දන්න කට්ටිය. කොන්ක්‍රීට් දාන්න මොනවද ඕන වෙන්නේ? මොනවද ඕන වෙන්නේ? වැලි වැලි ඕන වෙනවා. තව මොනවද ඕන වෙන්නේ? සිමෙන්ති සිමෙන්ති ඕන වෙනවා. තව මොනවද ඕන වෙන්නේ? ඔව් ගල් නේද? අර පොඩි කළු ගල්. අන්න හරි. අපි ගල් කියලා හිතමුකෝ. ඔන්න ඔය තුන ඕන වෙන ළමයි කොන්ක්‍රීට් එකක් දාන්න. කොන්ක්‍රීට් එකක් අනා ගන්න. මෙන්න මේ තුන් දෙනා ඕනේ. එතකොට ළමයි කවුරු හරි දන්නවද කොන්ක්‍රීට් අනන්න වැලි කොච්චරක් දානවද? සිමෙන්ති කොච්චරක් දානවද? ගල් කොච්චරක් දානවද කියලා? ඔන්න ළමයි ඔතන තමයි අනුපාත කියන පාඩම ඕන වෙන්නේ. ඔය වගේ ಜಾති ගොඩක් එකතු කරනකොට හිතන්න උදාහරණයක් විදිහට පුතාලා මොකක් හරි උත්සවයකට බීම් එකක් හදනවා. කෝඩියල්ලයක් හදනවා කියලා හිතන්නකෝ. කෝඩියල්ලයක් හදද්දි මොනවද ඕන වෙන්නේ? වතුර ඕන වෙනවා. කෝඩියල් එකෙන් පොඩ්ඩක් ඕන වෙනවා. නේද? එතකොට ඒක මිශ්‍ර කරද්දී අපි යම් ප්‍රමාණ මේකට එකතු කරගන්නවනේ. අන්නේ එකතු කරන ප්‍රමාණය තීරණය කරන්න ළමයි ඔන්න ඔය කියන අනුපාතය පාවිච්චි කරලා. හිතන්න උදාහරණයක් විදිහට පුතේ සිමෙන්ති අපි පාවිච්චි කරනවා නම් මේවා මනින්න පාවිච්චි කරන්නේ මොනවද? මේ තුන්දෙනා මනින්න ක්‍රම තුනක් පාවිච්චි කරලා හරියනවද? ඒ කියන්නේ හිතන්නකෝ දැන් සිමෙන්ති ගන්න පාවිච්චි කරනවා ඔයගොල්ලෝ පොල් කට්ටක්. සිමෙන්ති ගන්න පොල් කට්ටක් පාවිච්චි කරලා වැලි ගන්න තාච්චියක් පාවිච්චි කරලා හරියනවද? නෑ ළමයි. එකම උපකරණයෙන් එකම භාජනයෙන් මේ තුන්දෙනා මනින්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මම උදාහරණයක් ගත්තේ කොන්ක්‍රීට් එකක් නේ ළමයි. සිමෙන්ති තාච්චි එකක් දානකොට සිමෙන්ති තාච්චි එකක් දානකොට වැලි තාච්චි දාන්න ඕනේ ළමයි 3ක්. සිමෙන්ති එක තාච්චියකට වැලි තාච්චි 3ක් දානවා. ගල් දානවා තාච්චි 4ක්. දැන් බලන්නකෝ සිමෙන්ති එක තාච්චියයි වැලි තාච්චි 3යි ගල් තාච්චි 4ක් පාවිච්චි කරනවා. ළමයි මේක අපි ලියනවා අනුපාතයක් විදිහට මෙන්න මෙහෙම. 1 අනු ළමයි මෙන්න මේකෙන් කියවෙන්නේ අනුපාතය කියන එක. 1 අනු 3 අනු 4 කියලා. මේක ලියන්නේ මෙහෙම අනුපාතයේ ළමයි මේ 32කින් තමයි දාන්නේ. මේක තමයි අනුපාත ලකුණ. මේක කියවන්නේ දරුවනේ මෙහෙම. 1 අනු මෙයාට කියවන්නේ අනු කියලා. 1 අනු 3 අනු 4 කියලා කියවන්නේ. එතකොට මේක දැක්ක ගමන් අපි අඳුන ගන්නවා සිමෙන්ති තාච්චි 1යි වැලි තාච්චි 3යි ගල් තාච්චි 4ක් දාන්න ඕනේ කියලා. ළමයි මෙන්න මේකට තමයි කියන්නේ අනුපාතයක් කියලා. හරි. මෙන්න මේ වගේ කෙනෙක්ට තමයි කියන්නේ අපි
අනුපාතයක් කියලා. අපහැදිලි දෙනක් තියෙනවද කාට හරි? අනුපාතය වුණද මම හැදෙන විදිය කිව්වා. හරිද? අනුපාතය ඔන්නෝ තමයි හැදෙන්නේ ළමයි. හිතන්නකෝ තව එකක් අපි ගමු එහෙනම් තව තේරුම් ගන්න පහසු වෙන්න. අපි තව එකක් අරගමු දෙහි බීම එකක් හදනවා. හරිද ළමයි? දෙහි බීම එකක් හදන්නේ මම. දෙහි බීම එකක් හදන්නේ මම ළමයි පාවිච්චි කරනවා වතුර වීදුරු 10කට හරිද? වතුර වීදුරු 10කට දෙහි යුෂ වීදුරු එකක්. මේක පොඩ්ඩක් වැඩි කරමු. වතුර ගොඩක් දාන්න එපා. වතුර වීදුරු 30කට දෙහි යුෂ කියලා කියන්නේ මොනවද? අර දෙහි ගෙඩිය මිරිකලා අරගන්නේ අපි. දෙහි යුෂ වීදුරු එකක්. මේකත් වීදුරු ළමයි හරිද? එකම භාජනයෙන් මෙව ගන්නේ. භාජන වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙයාව ගන්න වීදුරුවෙන්ම තමයි වතුර අරගන්න වීදුරුවෙන්ම තමයි දරුවනේ අපි දෙහි යුෂත් අරගන්න ඕනේ. වීදුරුව මාරු කරොත් එහෙම වැඩේ වරදිනවා. හරිද? වතුර වීදුරු 30කට දෙහි යුෂ වීදුරු එකක්. එහෙනම් ළමයි මේක අනුපාතයක් විදිහට කියන්න බලන්න කවුරු හරි. අනුපාතයක් විදිහට කියන්නේ කොහොමද කියවෙන්නේ? බුද්ධිමා කොහොමද පුතේ කියවෙන්නේ? 91 බුද්ධි කොහොමද මේක කියවෙන්නේ? ධන දැන් කවුද ධන එකක් කිව්වේ? දැන් මේකට මොකද්ද කියවන්නේ බුද්ධි? මේ මොකද්ද ලකුණ? ආන් හිටියේ නැද්ද බුද්ධි? මේ ලකුණ මොකද්ද කියන්න බලන්න බුද්ධි? ඩොට් එක. මොකද්ද? මේ ලකුණට මොකද්ද මම කිව්වේ? අහන් ඉඳලා නැහැ. එහෙම බෑ බුද්ධි. හරිද? පන්ති ඉන්නකොට මේ ලෝකෙ ඉන්න ඕනේ. මම වාට එදා ආයතන පන්තියේදීත් කිව්වා කලබලයට මොකුත් කරගන්න බෑ. අහුම්කම් දෙන්න. චනුදි පුතේ මේ කියන්නේ මොකද්ද අනුපාතය? මේ කොහොමද කියවෙන්නේ අනුපාතයක් විදිහට චනුදි? 30 බුද්ධිමාගේ උත්තරෙත් හරි. මෙන්න මෙයාට කියන්නේ අපි අණු කියලා මේ. මම මේක පුතේ පාඩ කරන්නේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ හින්දා. ඔයගොල්ලෝ නැත්තම් මේක ඩොට් දෙකක් විදිහට තිබ්බහම ඇති. පැහැදිලිව පේන්න ටික් දෙකක් විදිහට තියන්න. මම මේක මේ පාඩ කරන්නේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ හින්දා. හරිද? නැතුව පාඩ කරන්න එහෙම එපා ඔයගොල්ලෝ පොතේත්. 30 මේ කියන්නේ දෙහි බීම එකක් පාවිච්චි කරන්න දෙහි බීම එකක් හදන්න පාවිච්චි කරන අනුපාතය. මෙතන තියෙන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදන්න පාවිච්චි කරන අනුපාතය. ඔන්න ඕක තමයි ළමයි අනුපාත කියලා කියන්නේ. දැන් දරුවනේ මෙන්න මේ අනුපාතය ඇතුලේ තියෙනවනේ ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා. දැන් මේ අනුපාතය ගන්නකො 1 කියන්නේ සංඛ්‍යාවක් 3 කියන්නේ සංඛ්‍යාවක් 4 කියන්නේ සංඛ්‍යාවක්. පුතේ අනුපාතය ඇතුලේ ඉන්න සංඛ්‍යාවලට අපි කියනවා අනුපාතයේ පද කියලා. හොඳට ඔලුවට දාගන්න. අනුපාතය ඇතුලේ ඉන්න සංඛ්‍යාවලට කියනවා අපි අනුපාතයේ පද කියලා. එහෙමනම් මේ 1 කියන්නේ අනුපාතයේ පදයක්. 3 කියලා කියන්නේ අනුපාතයේ පදයක්. 4 කියලා කියන්නේ අනුපාතයේ පදයක්. අනුපාතයේ ඇතුලේ තියෙන සංඛ්‍යාවලට අපි කියන්නේ අනුපාතයේ පද කියලා. මට උත්තරයක් දෙන්න. රිෂ්මි අලුතෙන්ද පුතේ ඔය? මට රිෂ්මි හම්බෙලා නැහැ නේ මීට කලින්. රිෂ්මි කොහෙද? මැනිකඩල් සර්. හරි පුතේ. තරුන් පුතේ මට කියන්න
මෙන්න මේ දෙහි බීම එක හදන්න අපි පාවිච්චි කරපු අනුපාතයේ පද මොනවද? 31 30 සහ 1. දෙහි බීම එක හදන්න පාවිච්චි කරපු අනුපාතයේ පද වෙන්නේ 30 සහ 1. හරි. ඔන්න අපි දැන් අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ලියන්න දරුවනේ සටහන. සටහන ලියන්න ගන්න. පළවෙනි අනුමාත්‍රිකාව අනුපාතයක් යනු. ලියන්න පුතේ පළවෙනි අනුමාත්‍රිකාව අනුපාතයක් යනු කියලා. අනුපාතයක් යනු. ලියන්න දරුවනේ මෙහෙම. ඒ යටතේ ලියන්න මෙහෙම. උදාහරණයක් වශයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමට උදාහරණයක් වශයෙන් කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමට සිමෙන්ති වැලි සහ ගල් මිශ්‍ර කිරීමට යොදා ගන්නා ආකාරය පහත පරිදි වේ. ළමයි රූප ටිකක් අඳ ගන්න. මේ තියෙන්නේ සිමෙන්ති. රූප ඇඳ ගන්න. ඔන්න සිමෙන්ති තාච්චි 1යි. මේ තියෙන්නේ සිමෙන්ති තාච්චි 1යි. ඊළඟට ඇඳ ගන්න වැලි තාච්චි 3ක්. ළමයි මේක සමානව ඇඳ ගන්න ඕනේ. තාච්චි එක සමානව ඇඳ ගන්න. වැලි තාච්චි 3යි. ඊට පස්සේ ළමයි ඇඳ ගන්න ගල් තාච්චි 4ක්. එක සමානව ඇඳ ගන්න. තිලෝත්මා පුතේ කවුද යසිනීට පණිවිඩය දුන්නද? ඔව් සර්. මොකද කිව්වේ යසිනී? මේ අද බලන්නම් කිව්වා සර් එන්න. හරි පුතේ. හරි.
තාම මේක ඇඳ ගන්න කට්ටිය ඉන්නවද ළමයි? මේක ඇඳ ගන්න කට්ටිය. ගත්තා සර්. බුද්ධි තාම අඳිනවද? අන්තිමට යන්නේ සර්. හරි සර්. තාම අඳින කට්ටිය ඉන්නවද ළමයි? තාම අඳින අය ඉන්නවද? හරි. ලියන්න පුතේ යටින් මෙහෙම. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න. කොන්ක්‍රීට් මිශ්‍රණය සෑදීමට කොන්ක්‍රීට් මිශ්‍රණය සෑදීමට සිමෙන්ති වැලි සහගල් සිමෙන්ති වැලි සහගල් වැලි සහගල් ලියන්න පුතේ මෙහෙම 1.93 ලියන්න මෙහෙම 1.93 යන අනුපාතය යටතේ මිශ්‍ර කරයි හරි රූලක් විතර පුතේ අඩ මේ ඉඩ ඇරලා ලියාගන්න මෙන්න මෙහෙම 1.3.4 කියලා ආයෙ ලියාගන්න රූලක් විතර ඉඩ ඇරලා 1.3.4 කියලා ලියාගන්න ආයෙ පාර යටින් ලියන්න මෙහෙම මේක යටින් ලියන්න මෙහෙම මෙයා යටින් ලියන්න ඉහත අනුපාතය කියවන්නේ ඉහත අනුපාතය කියවන්නේ පුතේ ලියන්න අකුරෙන් ලියන්න මම මේ කියන ටික අකුරෙන් ලියන්න මම මේ කියන දේවල් ටික අකුරෙන් ලියන්න 1 අකුරෙන් ලියන්න 1 3 අණු 3 අණු 4 ලෙසයි 1 අණු 3 අණු 4 ලෙසයි
ලියා ගන්න බැරුණ කෙනෙක් ඉන්නවද? ලියා ගන්න බැරුණ පුතෙක් ඉන්නවද? හරි. ඊට පස්සේ ළමයි තරුවක් දාලා යටින් ලියා ගන්න. අපි මේ කතා කරපු ටික ලියන්නේ හරි. අපි දැන් පාඩම පටන් ගත්තට පස්සේ කතා කරානේ. ඒ දේවල් ටික මම මේ කියන්නේ. තරුවක් දාලා ලියා ගන්න. අනුපාතයේ අඩංගු සංඛ්‍යා අනුපාතයේ අඩංගු සංඛ්‍යා අනුපාතයේ අඩංගු සංඛ්‍යා අනුපාතයේ පද වේ. අනුපාතයේ අඩංගු සංඛ්‍යා අනුපාතයේ පද වේ. ආය බලන්න එක අනුපාතයේ අඩංගු සංඛ්‍යා අනුපාතයේ පද වේ. පුතේ යටින් ලියන්න. ඒකට යටින් ලියා ගන්න උදාහරණ කියලා දාලා උදාහරණය කියලා දාලා ලියා ගන්න. උදාහරණ කියලා ලියන්න. ඉහත අනුපාතයේ ඒ කියන්නේ ළමයි මෙන්න මෙයාව මේ උඩම අපි ලියාගත්තේ ලියන්න. ඉහත අනුපාතයේ ඉහත අනුපාතයේ එක හා තුන හා හතර යනු අනුපාතයේ පද වේ. ළමයි කැඩි කැඩි දැහැන්නේ. ඔව් සර් රූප ඔව් පේන්නේ. සර්. දැන් හරිද ළමයි? රූප පේන්නේ නැහැ සර්. තාම එහෙමද? බලන්නකෝ දැන් නම් හරි වගේ මට පෙන්නනවා. මට වැල්ලා තියෙනවා. අනිත් අයටත් පේන්නේ නැද්ද වීඩියෝ එක? චූටි කොටුවක් වෙලා පේන්නේ සර්. සර් මටත් පේන්නේ හරි චුට්ටක් ඉන්න බලන්න. ඔහොම ඉන්න පොඩ්ඩක්. බලන්න පුතේ දැන් හරිද කියලා? හරි සර්. හරි සර්. හරි සර්. හරි හරි පුතේ. සර්. හරි. පුතාලා දැන් මේ තරුව දාපු එක ලියාගත්තේ නැද්ද? ඒක ලියා ගන්න බැරි වුණාද? ලියාගත්තා සර්. හරි මම ආයෙ කියවන්නම්. බලා ගන්නකො ආයෙ කියවන්නම්. ඉහත අනුපාතයේ 1 හා 3 හා 4 යනු ඉහත අනුපාතයේ
1 හා 3 හා 4 යනු අනුපාතයේ පද වේ. දැන් හරිනේ ළමයි. දැන් කෙලි කෙලි යන්නේ නැහනේ. බුද්ධි දැන් හරි නේද? බුද්ධි? හරි සර්. හරි සර්. හරිනේ. හරි. හරි සර්. හරි තමයි හරි. ලියන්න පුතේ ඊළඟ අනුමාත්‍රිකාව. ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න තුල්්‍ය අනුපාත. තුල්්‍ය අනුපාත. තුල්්‍ය අනුපාත. ඔය තුල්්‍ය කියන වචනේ මීට කලින් දරුවනේ ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒ කොහෙදද? මතකද කාට හරි? තුල්්‍ය භාග. ඔව් තුල්්‍ය භාග. කාටද මතක තුල්්‍ය භාග හොයපු විදිය? මතක කෙනෙක් කියන්න බලන්න. තුල්්‍ය භාග හොයපු විදිය මතක කෙනෙක් කියන්න බලන්න. මතක නැද්ද කාටවත්? දැන් විභාගයක් එහෙම තිබ්බනම් තරුණ මතක නැද්ද තුල්්‍ය භාග හොයපු විදිය? භාග සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදලා භාග සංඛ්‍යාවේ කවුද බෙදන්නේ තරුණ? පැහැදිලි මදියේ උත්තරේ. බුද්ධිමාට අමතකද? තුල්්‍ය භාගයේ හරය හා ලවය බෙදීම හෝ ගුණ කිරීම. තුල්්‍ය භාගයේ නෙමෙයි භාගයේ ළමයි. හරි. තරුෂිට මතකද හරියටම? හරියටම කියන්න දැන් බුද්ධිමාගේ උත්තරෙත් හරියටම නැහැ. තරුෂි මතකද? භාගයේ හරයයි ලවයයි ගුණ කරලා දැන් ඔන්න ටික ටික කිව්ව හැමෝම ළමයි තුල්්‍ය භාගයක් අපි හෙව්වේ අපිට තුල්්‍ය භාගයක් හොයන්න ඕන භාගෙ තියෙනවනේ. අන්න ඒ භාගේ හරයයි ලවයයි දෙන්න එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරා. එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා භාගයක් හොයාගත්තා. එයා තමයි තුල්්‍ය භාගය කියලා කිව්වේ. එහෙම නැත්නම් හරය සහ ලවය එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙනවා නම් එහෙම බෙදලා අරගෙන තුල්්‍ය භාගයක් කියන්න පුළුවන්. තුල්්‍ය භාගයක් ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි එක්ක හරය සහ ලවය කියන දෙන්නවම එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕනේ. එහෙම නැත්නම් හරියටම බෙදෙනවා නම් හරියටම බෙදෙනවා කියන්නේ ළමයි ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ. ඉතිරි නැතිව හරියටම බෙදෙනවා නම් එහෙම හරය සහ ලවය බෙදලත් තුල්්‍ය භාගයක් අරගන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ වුණා. හරි. දැන් ළමයි අපි ඉන්නේ තුල්්‍ය අනුපාත කියන එක්කෙනා ඇතුලේ. මාතෘකාව තුල්්‍ය අනුපාතනේ. හිතන්නකෝ අපි කලින් ගත්ත අනුපාතයම ගමු. 3:1:3:4. මෙන්න මේ 1:3:4 කියන එක්කෙනාට දැන් මෙයා අනුපාතයක්නේ. මේ අනුපාතයට අපිට ඕනේ තුල්්‍ය අනුපාතයක් ලියන්න. මේ අනුපාතයට අපිට ඕනේ තුල්්‍ය අනුපාතයක් ලියන්න. දරුවනේ හරිම ලේසි. අර තුල්්‍ය භාගවලදී වගේම තමයි. දැන් මෙතන ඉන්නවනේ මේ අනුපාතයේ පද කියලා මම කිව්ව කට්ටිය ඉන්නවනේ මේ. 1 කියන්නේ පදයක්. 3 කියන්නේ පදයක්. 4 කියන්නේ පදයක්නේ. ඔන්න ඔය පුතේ අනුපාතයේ ඉන්න පද එකම සංඛ්‍යාවකින් වැඩි කරගන්නවා. 1 වැඩි කරනවා 2කින්. 3ක් වැඩි කරනවා 2කින්. 4ක් වැඩි කරනවා 2කින්. බලන්නකෝ එකම පූර්ණ සංඛ්‍යාවකින් තමයි වැඩි කරේ. එතකොට අපිට හැදෙනවා 2
6/8 කියලා. මෙන්න ළමයි තුල්්‍ය අනුපාතයක් ආවා. මේ තුල්්‍ය අනුපාතය ආවේ කාටද? මෙන්න මෙයාට. මෙයාගේ තුල්්‍ය අනුපාතයක් තමයි මේ තියෙන්නේ. ඔය විදිහට ළමයි ඔයගොල්ලන්ට පුළුවන් මෙයාව ගුණ කරන්න 3ෙන් 4ෙන් 10ෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. හැමෝම ගුණ කරන්න ඕනේ හැබැයි. හරිද? තුල්්‍ය අනුපාතය ගන්නකොට හැමෝම ගුණ කරනවා. හැම පදයක්ම ගුණ කරනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ තුල්්‍ය භාගවල නම් බෙදලත් අරගත්තානේ. මේ වගේ බෙදලා ගන්න බැයිද? හිතන්න පුතේ මෙන්න මෙහෙම අනුපාතයක් තියෙනවා කියලා. 10/90 20/50 කියලා අනුපාතයක් තියෙනවා කියන්නකෝ. දැන් පුතාලට බැලු බැලමටම පේනවා මේ තුන් දෙනාම දැන් මෙතන අනුපාතයේ පද විදිහට ඉන්නේ 10 20 සහ 50. ඔය පද තුනම දෙකෙනුත් බෙදෙනවා. 5ෙනුත් බෙදෙනවා. 10ෙනුත් බෙදෙනවා. පුතේ අපිට පුළුවන් එහෙනම් මේ තුන් දෙනාවම බෙදෙන සංඛ්‍යාවකින් බෙදලා තුල්්‍ය අනුපාතයක් අරගන්න. ඒ කියන්නේ 10 බෙදෙනවා 2කින් 20ක් බෙදෙනවා 2කින් 50ක් බෙදෙනවා 2කින්. දැන් ඔය බෙදීමයි අනුපාතය පැටලෙන හින්දා මම බෙදෙන එක මෙහෙම ලියන්නම්. හරිද ළමයි? මම මෙන්න මෙහෙම බෙදනවා කියලා ලියන්නම් ඈ. මේකෙන් කියවෙන්නේ බෙදීමනේ. 20ක් බෙදනවා 2කින් 50ක් බෙදනවා 2කින්. දැන් ළමයි එනවා උත්තර ටික 5 10 25 කියලා. අන්න බලන්න පුතේ. තුල්්‍ය අනුපාතයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ තුල්්‍ය අනුපාතය ආවේ කොහෙන්ද? මේ තුල්්‍ය අනුපාතය ආවේ බෙදීමකින්. එහෙම නැතුව ಗುಣ කිරීමකින් එහෙම නෙමෙයි. හොඳට ඔලුවට දාගන්න ළමයි. ಗುಣ කිරීමකින් අරගන්නත් පුළුවන්. දැන් මෙයාවත් එකම සංඛ්‍යාවකින් ಗುಣ කරලා තුල්්‍ය අනුපාතයක් ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ තුන් දෙනාවම බෙදෙන කෙනෙක් ඉන්නවා නම් අන්නේ බෙදෙන සංඛ්‍යාවෙන් බෙදලා තුල්්‍ය අනුපාත අරගන්න පුළුවන්. කාට හරි අපහැදිලි තැනක් තියෙනවද ඒ කියපු දේවල් වල? නෑ සර්. පැහැදිලි නේද හැමෝටම? අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් විතරක් කතා කරන්න පුතේ. මම ආයෙ බාරක් හරි කියලා දෙන්නම්. හරි පැහැදිලි නේ? ලියන්න පුතේ සටහන. සටහන ලියන්න. අනුපාතයක පද අනුපාතයක සියලුම පද අනුපාතයක සියලුම පද අනුපාතයක සියලුම පද එකම පූර්ණ සංඛ්‍යාවකින් එකම පූර්ණ සංඛ්‍යාවකින් එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ ගුණ කිරීමෙන් හෝ ගුණ කිරීමෙන් හෝ
ළමයි ආයෙ කැටි කැටි දෙන්නේ. නෑ සර්. හරි. ඒ ටික ලියාගත්තා නේ ළමයි. ලියන්න ඊට පස්සේ ಗುಣ කිරීමකින් හෝ ඊට පස්සේ ලියන්න පද සියල්ලම ඉතිරි නැතිව බෙදිය හැකි. පද සියල්ලම ඉතිරි නැතිව බෙදිය හැකි. ඉතිරි නැතිව බෙදිය හැකි. පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් තුල්්‍ය අනුපාත ලබාගත හැකිය. තුල්්‍ය අනුපාත ලබාගත හැකිය. තුල්්‍ය අනුපාත ලබාගත හැකිය. හරිද ළමයි? ලියාගන්න බැරුණ කෙනෙක් ඉන්නවද? ලියාගන්න බැරුණ පුතෙක් ඉන්නවද? හරි දරුවනේ. උදාහරණ දෙකක් තියෙනවා. ලියාගන්න උදාහරණ දෙක. උදාහරණය 1 උදාහරණය 2. උදාහරණ දෙක ලියලා ඉවර වෙලා තුන්වෙනි උදාහරණය පුතාලා තනියෙන් හදන්න ඕනේ. තුන්වෙනි උදාහරණය පුතාලා තනියෙන් හදන්න ඕනේ. මං අනුපාතය දෙනවා. ඔන්න අනුපාතය. මේ අනුපාතයට තුල්්‍ය අනුපාත දෙකක් ලියන්න ඕනේ. එක අනුපාතයක් ලියන්නේ පුතේ ಗುಣ කිරීමෙන්, අනිත් අනුපාතය ලියන්න ඕනේ පුතාලා බෙදීමෙන්. හරිද? එක අනුපාතයක් ලියන්නේ ಗುಣ කිරීම පාවිච්චි කරලා, අනිත් අනුපාතය ලියන්න ඕනේ බෙදීම පාවිච්චි කරලා. උදාහරණය 3ට අනුපාත දෙකක් ලියන්න ඕනේ තුල්්‍ය අනුපාත. මෙයාව ලියාගෙන උදාහරණය 1 ලියා ගන්න, උදාහරණය 2 ලියා ගන්න. ඊට පස්සේ පුතාලා තනියෙන් උදාහරණය 3 කරන්න. මම උත්තර අහනවා. ඒ හින්දා හැමෝම කරන්න ඕනේ. මම එක එක්කෙනාගෙන් උත්තර අහනවා.
හරි පුතේ. තව කරන කට්ටිය ඉන්නවද? තව කරන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. නෑ නේද? හරි. චනුදි පුතේ කියන්න මට ඔයාලගේ උත්තර දෙක. 12 12 ඊළඟ මොකද පුතේ? 399 399 12 399 හරි. චනුදි හරි. එතකොට මට කියන්න බුද්ධිගේ උත්තර මොනවද? බුද්ධි මොනවද උත්තර? 99 මොකද පුතේ? 12 ඒ උත්තර දෙකමයි නේද? නෑ සර් මොකද පුතේ එහෙනම්? 12 12 99 හරි. 12 26 බුද්ධිමා 12 36 කවුද අපේ අලුත් පුතා? රිෂ්මි පුතේ කියන්නේ උත්තර දෙක මොනවද වාගේ? 12 හරි. 399 තරුෂි 336 හරි. 12 තරුන් 12 36 12 96 ඊට පස්සේ මට කියන්න උත්තර තිලෝත්මාගේ 18 54 කීයද පුතේ? 18 54 18 54 296 හරි හැමෝගෙන් මං ඇහුවා නේද? 1 2 3 4 5 6 7යි. හරිනේ? 7 දෙනා ඉන්නේ අද. හරි. අඩුපාඩු කතා කරමු. චනුදි පළවෙනි දෙන්නම අරගත්තේ චනුදි තුනෙන් දෙකෙන් ගුණ කරලා නේද? ඔව් සර් පද දෙකම දෙකෙන් ගුණ කරලා අරන් තියෙනවා පළවෙනි දෙක. ඊට පස්සේ දෙවෙනි එක අරන් තියෙන්නේ 6 සහ 18 නේ අපේ අනුපාතය. පේනව නේද ඒක? හරි පේනවා. 6 සහ 18 තමයි අපේ අනුපාතය. මෙයාව අරන් තියෙන්නේ දෙන්නම දෙකෙන් බෙදලා. මම හරිද චනුදි? ඔව් සර් හරි. චනුදිගේ උත්තර දෙක හරි. ඊට පස්සේ බුද්ධි. මට කියන්න පුතේ පළවෙනි එක කොහොමද ගත්තේ? දෙකෙන් වැඩි ගන්න හරි. 6 දෙකෙන් වැඩි කරපුවාම කීයද බුද්ධි? 12 18 දෙකෙන් වැඩි කරපුවාම කීයද? 18 දෙකෙන් වැඩි කරපුවාම 36යි. මේ උත්තරේ වැරදි. 18 දෙකෙන් වැඩි කරපුවාම 36යි. 26යි නෙමෙයි. මේක වැරදි. මේක ආව විදිය කියන්න බුද්ධි මට. දෙකෙන් බෙදුවා 6 දෙකෙන් බෙදුවාම කීයද?
6 බෙදීම 2. 6ට 2 ඒවා කීයද? 3යි. එහෙනම් 12ක් ආවේ කොහොමද? බලන්න 80නේ. සුළු කිරීම ටික බුද්ධිවා දන්නේ නැතුව නෙමෙයි. මේ වැඩේ ඔයා කරන්නේ කලබලෙන් හින්දා. මම බුද්ධි රෙදා ක්ලාස් එකේදීත් කිව්වනේ. ඔයා පුතේ සම්පූර්ණයෙන්ම උත්තර වරද්ද ගන්න අනවශ්‍ය කලබලෙන් හින්දා. බුද්ධි ඉස්සලා කලබලයට ඉක්මනට හදන්න නෙමෙයි. පුතේ ටිකක් වෙලා අරගෙන හරි කමක් නැහැ. හරියට හදන්න. දැන් පුතා මේ ක්‍රම දෙකම දැනගෙනනේ. ಗುಣ කරනවා කියන්නත් දන්නවා, බෙදනවා කියන්නත් දන්නවා. හැබැයි පුතා මේක ಗುಣ කිරීම සහ බෙදීමේදී උත්තර දෙක වරද්ද ගත්තා. බුද්ධිට මම කියන දේ පැහැදිලිද? ඔව් සර්. දැන් මෙතන 9 හරි පුතේ. හැබැයි ඔයා 6 දෙකෙන් බෙදුවාම 12ක් වෙනවද? බෙදනවා කියලා කියන්නේ ලොකු සංඛ්‍යාවක් බෙදනවා කියලා කියන්නේ එයා තව පොඩි වෙන්නයි ඕනේ. දැන් මෙතන 6ටත් වඩා වැඩි වෙලා 12 දෙකෙන් බෙදුවාම මේ 6 දෙකෙන් බෙදුවාම 12 කියන 6ටත් වඩා ලොකු එක්කෙනෙක් නේ. බුද්ධිමා මට කියන්න පුතේ හරි. මේ උත්තරේ හරි. දෙකෙන් වැඩි කරලා මේ උත්තරේ ගත්තේ කොහොමද බුද්ධිමා? 3ෙන් බෙදලා. ඔව් දෙන්නවම 3ෙන් බෙදලා 6 3ෙන් බෙදුවාම 2යි 18 3ෙන් බෙදුවාම 6යි. උත්තර දෙක හරි. රිෂ්මි පුතේ කියන්න කොහොමද උත්තර දෙක ගත්තේ? පළවෙනි එක්කෙනා ගත්තේ කොහොමද රිෂ්මි? 2කින් වැඩි කරලා. එහෙනම් පුතේ 18 දෙකෙන් වැඩි කරද්දි කීය වෙන්න ඕනද මෙතන? 18 මම 8ෙන් වැඩි කරේ. ඒ කියන්නේ පුතේ දෙන්නවම 8ෙන් වැඩි කරාද? නෑ නෑ 698 එහෙම දැම්මේ. පුතා 698 වගේ දැක්කේ ඒක. ඔව්. එතකොට මෙයා කොහොමද 9 වුනේ? බෙදද්දි 9 වුනේ කොහොමද? ඔයා ಗುಣ කිරීමට වෙන තැනක් පාවිච්චි කරා එතෙන්ට අරන් ගියේ 8 විතරයි. එහෙමද? හරි. මේක වර්ධිනා පුතේ. මේ උත්තරේ වැරදි. මේක වෙන්න ඕනේ 12 කියලා. පුතාගේ මේ උත්තරේ හරි. 18 දෙකෙන් බෙදුනහම 9යි. 6 දෙකෙන් බෙදුනහම 3යි. මේ උත්තරේ හරි. මේ උත්තරේදී පුතා ಗುಣ කරලා වැරදි. මේක 8 නෙමෙයි 18 වෙන්න ඕනේ. අපේ උදාන තියෙන 18 කියලානේ. ඔයා මෙතෙන්ද හරියට අරන් තියෙනවා. ඒකයි මම ඇහුවේ. 8 ලියාගත්තා නම් පුතා මෙතන දෙකෙන් බෙදද්දි එන්න ඕනේ 4යි කියලා. හැබැයි මේ උත්තරේ හරියට ඇවිල්ලානේ. රිෂ්මි වැරද්ද තේරුණාද පුතේ? ඔව් සර්. හරි පුතේ හරි. තරුෂි 3 උනේ කොහොමද තරුෂි? තරුෂි කියන්න බෑනේ මේක. බෙදුවා කීයද පුතේ බෙදුවේ? 2. දෙකෙන්. එතකොට 3/36ක් කොහොමද ආවේ තරුෂි? දැන් 3 හරි පුතේ දෙකෙන් බෙදලා. දෙකෙන් බෙදුවම 36ක් කොහොමද ආවේ? පුතේ මෙහෙමයි. මට හිතෙන විදිහට පුතා කරලා තියෙන්නේ අර මෙයාව බෙදලා එන එක්කෙනයි ಗುಣ කරලා එන එක්කෙනයි දෙන්නම එකට ලියලා. එහෙම නේද අරුෂි මේ කරලා තියෙන්නේ? ඔව් සර්. එහෙම නෙමෙයි පුතේ. අපි ಗುಣ කරනවා නම් හරි බෙදනවා නම් හරි ඒ කරන අවස්ථාවට අදාළව එන දේවල් අපි එකට ලියන්නේ. දැන් පුතේ එහෙනම් මෙතන එන්න උත්තර දෙක මොකක්ද කියන්න මට? පළවෙනියා කොහොමද එන්න ඕනේ තරුෂි? 3 99යි. 99යි. 399යි තියෙන්නේ. මෙයා කොහොමද එන්න ඕනේ පුතේ? 12/36. 12/36 කියලා. වැරද්ද තේරුණාද තරුෂි? ඔව් සර්. හරි පුතේ හදාගන්න. තරුන් දෙකෙන් ಗುಣ කරලා තියෙනවා තරුන් 3ෙන් බෙදලා තියෙනවා. තරුන්ගේ උත්තර දෙක හරි. තිලෝත්මාගේ වෙනස් උත්තරයක් තියෙනවා. තිලෝත්ම මොකද්ද මේ කරලා තියෙන්නේ? 3ෙන් වැඩි කරලා සර්. 3ෙන් වැඩි කරලා 3ෙන් වැඩි කරපුවාම එනවා 6 3ෙන් වැඩි කරාම 18යි 18 3ෙන් වැඩි කරපුවාම 54යි. මේ උත්තරේ හරි. ඊට පස්සේ තියෙන තිලෝත්ම 3ෙන් බෙදලා. ඔව් සර්. හරි. මේකත් හරි. තිලෝත්මගේ උත්තර දෙකක් හරි. අඩුපාඩු තිබ්බ කට්ටිය උත්තර ටික හදාගන්න පුතේ. අඩුපාඩු තිබ්බ කට්ටිය උත්තර ටික හදාගන්න. පොඩි වෙලාවක් දෙන්න ඉක්මන් කරන්න.
බුද්ධි උත්තර ටික හදාගත්තද? ඔව් සර්. රිෂ්මි හදාගත්තද පුතේ උත්තර ටික? උත්තරය එකයි වගේ වැරදිලා තියෙන්නේ. හරිද ඒක රිෂ්මි? ඔව් සර්. සරුෂි හරිද? හරි සර්. හරි. ඔන්න එහෙනම් අහගන්න. එතකොට පුතේ අද අනුපාත පාඩම අපි පටන් ගත්තා. පටන් අරගෙන අනුමාත්‍රිකා දෙකක් අපි කතා කරලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ සතියේ වෙද්දී ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ආයි ක්ලාස් එක තියෙන්නේ 7ට. බ්‍රහස්පතින්දා 4 ක්ලාස් එක තියෙන්නේ. බ්‍රහස්පතින්දා දවස වෙනකොට අනුපාත පාඩම අවසානයක් වෙනකන් අරන් යන්න මම බලාපොරොත්තු වෙනවා. ආරම්භක දවසේ හින්දායි පොඩ්ඩක් අපි මේම පරක්කු වෙන්නේ. පටන් ගත්තට පස්සේ අපි ඉක්මනට පාඩම් ටික යනවානේ. එතකොට ඔයගොල්ලන්ගේ homework sheet එක දැන් මම අර ලකුණු දෙන එක පොඩ්ඩක් නතර වුණේ හින්දා ඔයගොල්ලෝ homework sheet එක එවන්නේ නැහැ දැන් මට. මම ආපහු එන ලකුණු දෙන වැඩේ පටන් ගන්නවා ළමයි. මොකද පහුගිය දවස්වල තිබ්බ කාර්ය බහුලත්වයෙන් හින්දා මට ඒ ටික ලකුණු දාන්න බැරි වුණා. homework sheet එකේ ලකුණු ටික මට අර sheet එකට දාලා ඔයගොල්ලන්ගේ පන්ති වාර්තාව දෙන්න බැරි වුණා. මම ඒක ආයේ පටන් ගන්නවා දෙසැම්බර් මාසේ ඉඳන්. ඒ කියන්නේ මේ මාසේ ඉඳන්. ඊළඟ පණිවිඩය තමයි පුතේ සිකුරාදා ක්ලාස් එක මේ සතියේ ළමයි ටික හිටියා. ආයතන ඔනිට් වේගයේ පටන් ගන්න ක්ලාස් එක 8 වසර. ඒ කියන්නේ ඔයගොල්ලන්ගෙම 8 වසරේ පන්තිය දෙසැම්බර් මාසයේ පටන් ගත්තා අපි ගිය සතියේ. එතකොට මේ සතියේ සිකුරාදා පන්තිය තිබ්බා. අපි සංඛ්‍යා රටා පාඩම පටන් අරගෙන දැන් ගොඩක් දුර කරන් අවිල්ලා තියෙන්නේ. ලබන සතියේ සංඛ්‍යා රටා පාඩම ඉවර වෙනවා. ලබන සතියේ ආයතනයේ ඔයගොල්ලන්ට homework sheet එක හම්බ වෙන්නේ. ඒ පන්තියට අදාළව 7 වසරේ ක්ලාස් එකේ homework sheet එක මම group එකට දානවා වෙනදා වගේම. ක්ලාස් දෙක පටල ගන්න එපා. හරි? ක්ලාස් එක පටල ගන්න එපා. මම හිතන්නේ මෙතන චනුදි online ක්ලාස් එකේ ඉන්නවා කිව්වේ. අනිත් කට්ටිය ආවනේ. තරුෂිත් online ක්ලාස් එකේ. රිෂ්මි මොකද පුතා 8 වසරේ ඔනිට් වේගකට ක්ලාස් එන එක්කෙනෙක්ද මට කලින් හම්බ වෙලා නැතිද මං අහන්නේ. ඔයා ඉස්කෝලේ දැදිගමද රිෂ්මි? නෑ සර්. කොහෙද පුතේ ඉස්කෝලේ? ගලිගම සෙන්ට්‍රල් කලේජ්. හරි ගලිගම. පුතා ඔන්ලයින් ක්ලාස් එකේ ඉඳලා බලන්න ඔයගොල්ලන්ගේ දැදිගම ක්ලාස් එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ 8 වසරේ පන්තිය. ඒක දැන් පටන් අරන් යන්නේ ඔන්ලයින් නෙමෙයි 8 වසර කරන්නේ. 8 වසරේ ඔන්ලයින් ක්ලාස් එක ගෲප් ක්ලාස් එකක් විදිහට යන්නේ. ඔයගොල්ලන්ගේ 8 වසර සාමාන්‍ය පන්තිය ඔනිට් වේගයේ යනවා දැදිගම ක්ලාස් එකක. හරි. එතකොට ආය අපි හම්බ වෙන්නේ බ්‍රහස්පතින්දා හවස 7ට 7 වසරේ පන්තියේදී තමයි හම්බ වෙන්නේ ඔන්ලයින් ක්ලාස් එක. 7 වසරේ ඔන්ලයින් ක්ලාස් එක හම්බ වෙන්නේ බ්‍රහස්පතින්දා හවස 7ට. එදාට කලින් homework sheet එක කරලා එවන්න ඕනේ හවස 6ට. බ්‍රහස්පතින්දා හවස 6ට කලින් homework sheet එක එවන්න. එදා 7ට පන්තිය තියෙනවා. හරි? එහෙනම් අපි අදට නවත්තමු මේ මාසේ ටියුට් එක. මේ මාසේ ටියුට් එක ඔන්ලයින් ක්ලාස් එකේ කට්ටිය විතරක් මට ඇඩ්‍රස් එකත් එක්ක ඔයගොල්ලෝ අර වෙනද වගේම සල්ලි දැම්ම එක දාන්න. එතකොට මම ඒක ටියුට් එක ඔයගොල්ලන්ට දැපල් කරන්නම්. ආයතනයට අදාළ කට්ටියන්ට මම ආයතනෙන් ගෙනල්ලා ටියුට් ටික තියන්නම්. මම දිනය කියන්නම්. එතකොට ආයතනයට ඇවිල්ලා අරන් යන්න. ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ට නම් මම වෙනද විදිහටම ඒක එවන්නම්. පරණ විදිහට දැන් ආපහු එවන්න පුළුවන් හින්දා. හරි. එහෙනම් පුතේ අපි අදට නවත්තමු. ප්‍රශ්න මොනවා හරි තිබුණොත් පාඩමේ නොතේරුම දෙයක් තිබුණොත් මට කතා කරන්න. රෙකෝඩ් එක දානවා. රෙකෝඩ් එකත් බලන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් බුද්ධිමා මට නෝට් එක ගන්න පුතේ ක්ලාස් එක ඉවර වෙලා. සර් මට ටිකක් ලියා ගන්න බැරි වුණා. ගන්න බැරි වුණා. එහෙම වුණොත් චනුදි සම්පූර්ණ කරගත්තද නෝට් එක? ඔව් සර්. හරි. චනුදි මට දානවාද එහෙනම් පුතේ? ආ සර්. හරි. බුද්ධිමා හැමුණොත් නෝට් එක සම්පූර්ණ කරගන්න. ආ සර්. හරි. චනුදි මට නෝට් එක දාන්න පුතේ. එහෙනම් හැමෝටම බුස්සරණයි. පරිස්සමට ඉන්න. බුදු සරණයි සර්. බුදු සරණයි